අයිබන්දුවේ පුතේ ඔන්න අද අපි දවසේ යමු වෙනවා 11 ශ්‍රේණිය දෙවන වාරයට අදාළ වන වැදගත් පාඩමක් ඔබ දන්නවා මානව දේහ පද්ධති පාඩම. ඉතින් මානව දේහ පද්ධති පාඩමේ දෙවන කොටස විදිහට අපි දකිනවා මානව ශ්වසන පද්ධතිය. එහෙනම් අපි ආහාර ජීර්ණ පද්ධතිය ගැන ඉතාමත්ම සවිස්තර වීඩියෝ එකක් කරා ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ආහාර ජීර්ණ පද්ධතියේ යම් යම් ස්ථාන වලින් මොකද්ද වෙන්නේ කියලා බොහොම සරලව බොහොම සැකවින් තියෙන කාල වේලාවෙන් ප්‍රයෝජනය අරගෙන එහෙනම් අපි අද දවසේ යමු වෙනවා මානව ශ්වසන පද්ධතිය. මානව ශ්වසන පද්ධතියෙන් මොන වගේ මෙහෙයක්ද මොන වගේ කෘත්‍යයක් දිටු වෙන්නේ කියන කාරණේ ඉතා සවිස්තරව ඔබට තේරෙන භාෂාවෙන් ඔබට තේරෙන ආකාරයකට කතා බහ කරන්න. ඉතින් අපිට පුළුවන් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න channel එක හරහා ඔයාලගේ යාළුවෙක්ට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් share කරන්න පුළුවන්, subscribe කරන්න අපිව. ඔබගේ ගුණදොස් අදහස් යෝජනා චෝදනා සියල්ල අපිට යොමු කරන්න comment එකක් හරහා. එහෙනම් දුපුතේ අපි මෙතනින් යමු මානව ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණය ඉගෙන ගන්නට. ශ්වසනය ශ්වසනය කියලා කියන්නේ අපි යම් කෙනෙක් සමහර අවස්ථාවක ශ්වසනය කියලා කියන්නේ අහන්න පුළුවන් මේ හුස්ම ගන්නවා හුස්ම පිට කරනවා කියන එක නේද කියලා නෑ. ශ්වසනය කියන එක ටිකක් ගැඹුරු ක්‍රියාවලියක් විදිහට අපි විස්තර කරන්න පුළුවන් මේ විදිහට මානව දේහය තුළ අවශ්‍ය කරන ශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා දේහය තුළ සිදුවන ක්‍රියාවලිය තමයි පුතේ ශ්වසනය කියලා කියන්නේ. ඒතර මේ ශ්වසනය කියන එක අවංකම ආරම්භයක් සිද්ධ වෙන්නේ මෙන්න මේ මානව සෛලය තුළ. ඔබ දන්නවා මානව සෛලයේ න්‍යෂ්ටිය තියෙනවා මයිටොකොන්ඩ්‍රියා කියන විශේෂ ව්‍යුහයක් තියෙනවා. එතකොට මේ ශ්වසනය කියන එක ඇත්තටම මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ අපේ දේහේන්ද්‍රයන් වල තියෙන මෙන්න මේ සෛලය තුළ. එතකොට මේ සෛලයට ශ්වසනය කරන්න පුතේ දෙන්නෙක් අවශ්‍යයි. එක්කෙනෙක් තමයි ග්ලූකෝස්. ඔදන්නවා ග්ලූකෝස් අවශ්‍යයි. මේ මානව සෛලයට ශ්වසනය කිරීමට මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියා කියන අපි දන්නා මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ ජව පොළවල්. ශ්වසනයේ ශක්තිය නිපදවන මධ්‍යස්ථාන. එතකොට මේ මයිටොකොන්ඩ්‍රියා වලට ශ්වසනකාරී ඉටු කරන්නට මගේ පුතේ අනිවාර්යෙන්ම අවශ්‍ය කරන එක්කෙනෙක් තමයි මෙන්න මේ ග්ලූකෝස්. දෙවැනියට ඔබට අවශ්‍ය කරන එක්කෙනා තමයි අනිවාර්යෙන්ම ඔක්සිජන්. එතකොට මේ සෛලයේ මයිටොකොන්ඩ්‍රියා වලට ග්ලූකෝස් කොහොමද හම්බෙන්නේ කියන එක අපි කලින් පාඩමේ විස්තර කරලා දුන්නා. මේ ග්ලූකෝස් කියලා කියන්නේ ආහාර ජීර්ණයේ අන්තඵලයක්. ආහාර ජීර්ණයේ අන්තඵලයක් වන ග්ලූකෝස් අංගුලිකා වලින් අවශෝෂණය කරගෙන රුධිර සංසරණ පද්ධතියේ රුධිරය හරහා තමයි පුතේ කෙලින්ම සෛලයට හම්බෙන්නේ. එතකොට සෛලයට ග්ලූකෝස් එන හැටි ඔයා දන්නවා. අපි ඊළඟට දැන් ඉඳන් අපි අධ්‍යයනය කරනවා මේ සෛලීය ශ්වසනය. සෛලයේ සිදුවන මේ ශ්වසනය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් වායුව කොහොමද හම්බෙන්නේ? ඒතර මේ සෛලයේ ශ්වසනය කරලා පිට කරන අතුරුඵල තමයි කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප. මේ අතුරුඵල විදිහට පිට වෙනවා. ඒතර ජලය, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. එතකොට මේ අතුරුඵල ගැන කතා කරමු පස්සේ. දැන් අපි බලමු මේ සෛලීය සෛලය තුළ සිදුවන මේ ශ්වසනය. දැන් ශ්වසනය කියන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ මෙන්න මෙතන. ඒතර මෙන්න මේ සෛලයට ඔක්සිජන් වායුව එන ක්‍රියාවලිය තමයි දැන් මේ අපි කතා කරන්නට යන්නේ. ඒ කතා කරන ක්‍රියාවලිය තමයි මානව ශ්වසනය, මානව ශ්වසන පද්ධතිය. අපි එහෙනම් මෙතනින් එහා ටික කොහොමද වෙන්නේ කියලා අධ්‍යයනය කරලා බලමු. අපි යමු වෙනවා දුවේ පුතේ ශ්වසන ක්‍රියාවලිය ඊළඟ අවධියට යමු වෙන්නට. ශ්වසන ක්‍රියාවලිය ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. එකක් බාහිර ශ්වසනය, ගර්භ තුල සිදුවන වායුව මාරුව සහ සෛලීය ශ්වසනය. නැත්නම් ඔබට නෝට් එකක් දාගන්න පුළුවන්. ඔබ ගාව තියෙනවා නම් පුංචි පොතක්. ශ්වසනයේ ප්‍රධාන ආදියර තුනකින් සිද්ධ වෙනවා බාහිර ශ්වසනය, ගර්භ තුල සිදුවන වායුව මාරුව, සෛලීය ශ්වසනය. දැන් මොකද්ද මේ? දැන් අපි සෛලීය ශ්වසනය කරනවා නම් පුංචි නිර්වචනයක් මම කලින් කරලා පෙන්නුවා. සෛලයක් ඇඳලා සෛලයට මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. මයිටොකොන්ඩ්‍රියා වලට ග්ලූකෝස්, ඔක්සිජන් ලැබෙන්න ඕනේ. ලැබුණාට පස්සේ තමයි සෛලය තුලේ ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඒ තමයි තුන්වන අදියර. එතකොට සෛලය තුල ඔක්සිජන් එන්නේ කොහොමද? සෛලයට ඔක්සිජන් එන්නේ පුතේ බාහිර ශ්වසනය හරහා. බාහිර ශ්වසනය කියලා කියන්නේ අපි හුස්ම ගන්නවා. අපි ඔක්සිජන් වායුව ගන්නවා. ශ්වසනය කරද්දී ඔක්සිජන් වායුව ගන්නවා. ඒ බාහිර ශ්වසනයේදී ඔක්සිජන් වායුව ලබා ගන්න ඔක්සිජන් වායුව ගර්ත තුලදී වායු හෝමාරුවකට සලක් වෙනවා. ගර්ත තියෙන අපේ පෙනහළු වල. ඒතර ගර්ත තුලදී වායු හෝමාරුවකට ලක් වෙලා ඒ ගර්ත වායු හෝමාරුවෙන් තමයි පුතේ සෛලයට ඒ වායුව හම්බෙන්නේ, ඔක්සිජන් වායුව හම්බෙන්නේ. නැවත වතාවක් සෛලය තුල සිදුවන ශ්වසනයේදී පිටවන අතුරුඵල ඔබ දන්නවා බහිස්රාවීය ඵලයක් කාබන් ඩයොක්සයිඩ්. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් ටික නැවත වතාවක් ගර්ත තුල වායු හෝමාරුවකට ලක් වෙලා බාහිර ශ්වසනය හරහා නැවත වායු ගෝලයට මුදා හරිනවා. එතකොට මේ ක්‍රියාවලිය එකිනෙකට එකක් සම්බන්ධයි. බොහොම පැහැදිලි උඩට දාගන්න. බාහිර ශ්වසනය, ගර්ත තුල සිදුවන වායු හෝමාරුව, සෛලීය ශ්වසනය. බාහිර ශ්වසනය සිදු වෙලා ඒ වායුව ගර්ත තුලදී වායු හෝමාරුවකට ලක් වෙලා ගර්ත වලින් කෙලින්ම සෛලීය ශ්වසනයට අවශ්‍ය කරන ඔක්සිජන් වායුව ලබා දීමක් සිද්ධ වෙනවා. දැන් අපි බලමු මොකක්ද මේ බාහිර ශ්වසනය? කොහොමද බාහිර ශ්වසනය සිද්ධ වෙන්නේ?
ඔව් දැන් අපි යමු වෙනවා පුතේ බාහිර ශ්වසනය කියන්නේ මොකක්ද කියන කාරණේට මේ සම්බන්ධව. දැන් ඇත්තටම බාහිර ශ්වසනය කියලා කියන්නේ ශ්වසන පද්ධතිය හරහා සිදුවෙන දෙයක්. ඔබ දන්නවා අපි හුස්ම ගන්නවා. ශ්වසනය කරනවා. අපි ඒ ශ්වසනයේ ප්‍රාශ්වාස කරන පිට කරනවා. ඒතර අපි ගන්න ඔක්සිජන් වායුව පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ඒතර වායුගෝලීය ඔක්සිජන් වායුව වායුගෝලීය ඔක්සිජන් වායුව කෙලින්ම වායුගෝලය හරහා මේ බාහිර ශ්වසනය කරනවා ශ්වසන පද්ධතිය හරහා ගර්තවලට යනවා. අපි ශ්වසනය කරාට පස්සේ තමයි මේ වායුව පුතේ ගර්තවලට යන්නේ. ගර්ත කියලා කියන්නේ මම ඔබට විස්තර කරලා දෙන්නම්. ගර්ත කියලා කියන්නේ පෙනහළු වල අවසාන පුරුක්. එතන මේ ගර්තවලට ගියාට පස්සේ මේ ගර්ත වලින් ඒ ඔක්සිජන් වායුව ලබාගෙන රුධිරයට සප්ලයි කරනවා. රුධිරයේ දිගේ ඒ ආවරගෙන ගිහිල්ලා දෙනවා සෛල වලට. ඊට පස්සේ සෛල වලින් නිපදවන බයිස්ත්‍රාවීය ඵල ටික තියෙනවානේ. සෛල වලින් බයිස්ත්‍රාවීය ඵල නිපදුවට පස්සේ බයිස්ත්‍රාවීය ඵලයක් විතර නිපදවන කාබන් ඩයොක්සයිඩ් වායුව ආයේ ගර්තයේ ලබා ගන්න ඕනේ. ඒ රුධිරයේ තියෙන මම ඒක ගර්ත තුල වායුව මාරුවේදී බලස් පැහැදිලි කරලා දෙන්නම් දුවේ පුතේ මොකද්ද එතනදි වෙන්නේ කියලා. එතකොට ගර්ත වලින් නැවත වතාවක් පුතේ වායු වලට මුදා හරිනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. එතකොට මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ගර්ත වලින් මුදා හරින කාබන් ඩයොක්සයිඩ් වායුව නැවත වතාවක් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වායුව බවට පත් වෙනවා. එතකොට බාහිර ශ්වසනයේදී වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. ඔක්සිජන් වායුව බාහිර ශ්වසනය හරහා ගර්ත වලට යනවා. ගර්ත වලින් හෝ මාරු වෙනවා රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ගර්ත හරහා නැවතත් විසරණය කරලා ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව ටික නැවතත් වායුගෝලයට යනවා. ඒතර බාහිර ශ්වසනය කියන ක්‍රියාවලිය වෙන ප්‍රධානම ස්ථානය තමයි පුතේ අපේ ශ්වසන පද්ධතිය. දැන් අපි බලමු මේ බාහිර ශ්වසනයෙන් පස්සේ ඔක්සිජන් වායුව ලබා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් ආයි පිට කරන මේ ක්‍රියාවලිය හරිය අපූර්වතර ක්‍රියාවලිය. ඒතර මේ ක්‍රියාවලියේදී මේ පළමු අදියර තමයි බාහිර ශ්වසනය. මම හිතන්නේ පැහැදිලි ඔබට බාහිර ශ්වසනයේදී වෙන්නේ මොන වගේ ක්‍රියාවලියක්ද කියලා. ඔව් පුතේ බාහිර ශ්වසනයෙන් පස්සේ බාහිර ශ්වසනය එක්ක පැහැදිලිවම සම්බන්ධතාවයක් තියෙනවා ශ්වසන පද්ධතියේ ක්‍රියාවලිය. එහෙනම් ඊළඟට අපි පොඩි ග්‍රැෆික් වීඩියෝ එකක් හරහා ශ්වසන පද්ධතියේ ක්‍රියාවලිය මොන වගේද වෙන්නේ කියන එක අධ්‍යයනය කරලා බලමු. මානව ශ්වසන පද්ධතියේ කොටස් ටික දැන් අපි අඳුනගමු. මේ ආකාරයට ඔබට පේනවා මේ තියෙන්නේ නාස්කුහරය ඊට පස්සේ ක්‍රසනිකාව ස්වාරාලය ශ්වාසනාලය ශ්වාසනාලිකා ඊට පස්සේ අනුශ්වාසනාලිකා වලට මේ ශ්වසනය කරන බාහිර ශ්වසනයෙන් ලබා ගන්න ඔක්සිජන් වායුව ගමන් කිරීමේ ක්‍රියාවලිය අපිට ඒ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. මේ තියෙන ශ්වසන පද්ධතියේ ඇත්තටම ව්‍යුහය අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලිවම ගර්ත ගැන කතා කළ යුතුමයි. මොකද අනුශ්වාසනාලිකා වලින් බෙදිලා අවසානයේ මේ ශ්වසනය කරන වායුව කිලින්ම යන්නේ ගර්ත බිත්ති දක්වා. මේ ශ්වසන පද්ධතියේදී මේ වායුව හෝමාරු වීමේ ක්‍රියාවලිය ඉතා විශිෂ්ටයි. අපිට පැහැදිලිව දැක් ගන්නට පුළුවන් මේ ශ්වසනයේදී ලබා ගන්න වායුව විහිදෙන ආකාරය හැටියට මේක මේ ගසක පත්‍ර දක්වාම මුල් මගින් උරා ගන්න ජලය හා කණිජ විහිදෙනවා වගේ ක්‍රියාවලියක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මම අර කලින් සඳහන් කරා වාට දුවේ පුතේ අර ලබා ගන්න වායුව ටික ඒ වායුව ටික මේ ආකාරයෙන් මෙහෙම ගමන් කරලා ශ්වාසනාලයේ දිගේ ශ්වාසනාලිකාවලට බෙදලා ශ්වාසනාලිකාවලින් අනුශ්වාසනාලිකාවලට බෙදලා තමයි අවසානයේ මේ හැම අනුශ්වාසනාලිකාවක්ම කෙලවර අවසානයේ ගර්ත සම්බන්ධ වෙලා තියෙන. ඒතකොට ගර්ත තුලින් තමයි මේ වායු හෝමාරුවේ ඊළඟ පියවර අධීර සිද්ධ වෙනවා. ඒ වගේම අපි අවධානය යොමු කරන්න ඕනේ මේ ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙද්දී දුවේ පුතේ අන්තර් පරුෂුක පේශීවල සංකෝචනයක් සහ ලීල්වීමක් සිද්ධ වෙනවා. ඒක මේ ආකාරයෙන් අපිට දැක් ගන්නට පුළුවන්. අපිට දැක් ගන්නට පුළුවන් දුවේ පුතේ මේ පරශු කූඩුව ඇතුළේ තමයි මේ අපේ පෙනහළු දෙක අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ පරශු කූඩුව ඇතුළේ ඔබට පේනවා ශ්වසනයේදී ලබා ගන්න වායුව. ශ්වසනයේදී වායුව ලබා ගත්තට පස්සේ ඒක පෙනහළු වලට යද්දී පෙනහළු විස්තරණයක් සිද්ධ වෙනවා. ඒතර පෙනහළු විස්තරණය වෙද්දී විස්තර වෙන්න අවශ්‍ය ඉඩ ලබා දෙන්න අන්තර් පරුෂුක පේශීවල සංකෝචන හා ලිහිල් වීමේ ක්‍රියාවලිය දකින්නට පුළුවන්. ඔබට පේනවා දැන් හුස්ම ගද්දි ගන්න වායුව කෙලින්ම ශ්වාසනාලයට ඇවිල්ලා ඊට ශ්වාසනාලයෙන් කෙලින් පල්ලෙහාට ශ්වාසනාලිකාවලට ගිහිල්ලා ශ්වාසනාලිකාවලින් බෙදෙනවා අනුශ්වාසනාලිකාවලට පෙනහළු තුලට යනවා. ඊට පස්සේ පෙනහළු තුලින් නැවත වායු හෝමාරු සිදු කරගෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රාශ්වාස වාතයේ විදිහට නැවත වතාවක් බාහිර ශ්වසනය හරහා වායුගෝලයට මුදාහැරීමක් සිද්ධ වෙනවා. ඔබට මේ බලා ගන්න හොඳින් මේ අන්තර් පරුෂුක පේශීවල සංකෝචනය හා ලිහිල් වීමේ ක්‍රියාවලියත් මේ එක්කම අපි අධ්‍යයනය කරගන්නට අවශ්‍යයි. පේනවා පරුෂු කූඩුවත් එක්ක තියෙන මේ අන්තර් පරුෂුක පේශීවල සංකෝචනය වීම, ඒ වගේ මේ සංකෝචනයත් එක්කම පෙනහළු වල විස්තරණය වීම, ආශ්වාසය හා ප්‍රාශ්වාසය කියන ප්‍රධාන ක්‍රියාවලි දෙකත් මේ එක්කම අපි අධ්‍යයනය කරගමු.
ඔව් දැන් අපි බලමු ශ්වසන පද්ධතිය තුළ සිදුවන වායු හුවමාරුවේදී මේ වායුව ගමන් කරන ගමන් මාර්ගය මොනවද කියලා. මම ඔබට රූප සරහන මගින් මේ ආකාරයෙන් පැහැදිලි කරලා දෙන්නම්. ග්‍රැෆික් වීඩියෝ එක හරහා ඔබට ඒ බව පැහැදිලි වෙනවා. බලන්න පුතේ වායු ගෝලයෙන් අපට හම්බෙන ඔක්සිජන් වායුව කෙලින්ම නාස්කුවරය හරහා ග්‍රසනිකාවට යනවා. ඒ ඔක්සිජන් වායුව ග්‍රසනිකාවෙන් ස්වාරාලයට යනවා. ස්වාරාලයෙන් යනවා ශ්වාසනාලයට. ශ්වාසනාලයෙන් ඔබට පේනවා ශ්වාසනාලිකාවලට යනවා. ශ්වාසනාලිකාවලින් අනුශ්වාසනාලිකාවලට යනවා. අනුශ්වාසනාලිකාවලින් ගර්තය කරා යනවා. එතකොට ගර්තයේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියන කාරණේ අපි ඊළඟට අධ්‍යයනය කරමු. මේ ගර්තයේදී වායු හෝමාරුව සිදු වෙනවා. මේ ඔක්සිජන් වායුව මේ ගර්ත බිත්තිය හරහා විසරණය කරන රුධිරයට. ගර්ත බිත්තිය හරහා විසරණය කරන ඔක්සිජන් වායුව රුධිරයට. එතකොට ගර්ත බිත්තිය හරහා රුධිරයට විසරණය කරාට පස්සේ ඔක්සිජන් වායුව ඒ රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික ආයෙ විසරණය කරනවා ගර්ත බිත්තියට. කාබන් ඩයොක්සයිඩ් වායුව මේ ආකාරයෙන්. එතකොට මේ ගර්තයට විසරණය කරන කාබන් ඩයොක්සයිඩ් වායුව මේ ආව වගේම පුතේ ක්‍රියාවලිය ටික පහු කරගෙන අනුශ්වාසනාලිකා ආශ්වාසනාලිකා වලට ඊට පස්සේ ශ්වාසනාලයට ස්වාරාලයට ග්‍රසනිකාව නාස්කුහරය හරහා නැවතත් වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයට යනවා. ඒතර බලන්න ඔක්සිජන් වායුව පැමිණෙන ගමන් මාර්ගයේ නාස්කුහරය ග්‍රසනිකාව ස්වාරාලය ශ්වාසනාලය ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා ගර්ත වලින් ඔන්න වායු හුවමාරුව සිද්ධ වෙනවා. වායු හුවමාරුව වුණාට පස්සේ ගර්ත වලට නැවත හම්බෙන කාබන් ඩයොක්සයිඩ් වායුවනේ. ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව නැවතත් අනුශ්වාසනාලිකා ශ්වාසනාලය ස්වාරාලය ග්‍රසනිකාව නාස්කුහරය හරහා බාහිර වායු ගෝලයට මුදා හැරෙනවා. ඒ කියන්නේ මම කලින් සඳහන් කළ බාහිර ශ්වසනයේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. ඒතර ශ්වසන පද්ධතියේදී ඇත්තටම වායු හුවමාරුව සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි. ඔදුවේ පුතේ දැන් අපි යන්නේ ගර්ත තුර සිදුවන වායු හුවමාරුව මොනවද වෙන්නේ කියලා බලන්න. ඔබ දන්නවා දැන් බාහිර ශ්වසනයෙන් ලබා ගන්න ඔක්සිජන් වායුව මේ ශ්වසන පද්ධතිය හරහා මෙහෙම ගිහිල්ලා අවසානයේ එන්නේ පුතේ කොහෙද? ගර්තයට. එතකොට මේ ගර්තයට යන ශ්වසන මේ ඔක්සිජන් වායුව මේ ගර්ත බිත්තිය හරහා විසරණය කරන්න ඕන රුධිරයට. ඔබ දන්නවා ගර්ත කියලා කියන්නේ බොහොම බෝල වෙන ව්‍යුහයක්. මේ ගර්ත වටේට කේශනාලිකා ජාලයක් තියෙනවා. ඔබ හිතන්න මේ එක ගර්තයක් වටේට තියෙන මේ එක කේශනාලිකාවක් කියලා. එතකොට මේ කේශනාලිකාවේ සංසරණය වෙනවා පුතේ රුධිරය. ඒතර ඇත්තටම මේ ගර්ත වලට එන රුධිරය අවංකවම කිව්වොත් කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි රුධිරය තමයි එන්නේ. ඔබ දන්නවා හෘදයට අරන් එන්නේ අපිරිසිදු වෙච්ච ලේනේ. ඒතර අපිරිසිදුයි කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙච්ච ලේනේ. ඒතර කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙච්ච ලේ ටික හෘදයට අරගෙන ඇවිල්ලා හෘදයෙන් ඔබ දන්නවා මේ ක්‍රියාවලියක් සිද්ධ වෙලා පෙනහළු වලට අරන් එනවා මේ ලේ පිරිසිදු කරන්න. ඒතර ඇත්තටම දැන් තමයි ඔන්න ඒක කම්බයින් වෙන්නේ පුතේ. ඒ රුධිරයෙන් මේ හෘදයෙන් පැමිණෙන ලේ ටික තමයි මේ කේශනාලිකා ජාලය හරහා ගර්ත බිත්තිය හරහා යන්නේ. ඒතර මේ ගර්තය හරහා මේ කේශනාලිකාවෙන් එන මේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අධික රුධිරය අපි කියන අපිරිසිදු ලේ වලට ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි කරලා නැවතත් අනිත් පැත්තෙන් හෘදයට අරන් යන ක්‍රියාවලියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. මම ඒක වැඩිපුර කතා කරන්නට යන්නේ නැහැ. අපි අවශ්‍ය කාරණා විතරක් සැලකිල්ලට ගමු. ඔන්න බලනවා බාහිර ශ්වසනයේදී කෙලින්ම ගර්ත බිත්ති ගර්ත වලට එන වායුව ඔක්සිජන් වායුව ඔන්න ඔක්සිජන් වායුව එනවා. මේ ඔක්සිජන් වායුව මෙහෙම ඇවිල්ලා පුතේ ගර්ත බිත්ති හරහා විසරණය වෙනවා කේශනාලිකාවල තියෙන රුධිරයට. ඒතකොට දැන් මෙතනින් එහාට රුධිරයේ සංසරණය වෙන්නේ ඔක්සිජන් වායුව සහිත නැත්නම් ඔක්සිජනීකృత රුධිරය. ඒතර මේ ඔක්සිජන් වායුව සහිත පිරිසිදු වෙච්ච රුධිරය ටික මෙහෙම නැවත වතාවක් ඇත්තටම අරන් යන්නේ කොහෙටද? ඇත්තටම අරන් යන්නේ හෘදයට. හෘදයට අරන් ගිහින් තමයි පුතේ ඒ ඔක්සිජන් සාන්ද්‍රණයේ වැඩි රුධිරය ටික නැවත වතාවක් සිරුරු පුරා බෙදා හැරීමක් සිද්ධ වෙන්නේ. එතකොට ගර්ත බිත්තිය හරහා මේව සතරෙන් ලබාගත් ඔක්සිජන් වායුව ගර්ත බිත්තිය හරහා රුධිරයට විසරණය වෙද්දී මේ රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික අපි ඕනම කාබන් ඩයොක්සයිඩ් වඳින්නම් මෙන්න මේ ආකාරයෙන් තියෙනවා කියන්නේ. ඒත් මේ අණු හැමතැනම තියෙනවා. මම ඔබට ග්‍රැෆික් වීඩියෝ කරාත් ඒ අණු සංසරණය වෙන ආකාරය විස්තර කරලා දෙන්න. ඒත් රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව මෙහා විසරණය කරනවා ගර්ත බිත්තියට. අන්නේ විසරණය කරන කාබන් ඩයොක්සයිඩ් වායුව ගර්ත බිත්තිය හරහා නැවතත් බාහිර ශ්වසනයෙන් කෙලින්ම වායු ගෝලයට මුදා හැරීමක් සිද්ධ වෙනවා. ඔන්න කාබන් ඩයොක්සයිඩ් ගේ ගමන් මඟ. දැන් අපිට පැහැදිලි ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. එතකොට මෙතනින් මේ පැමිණෙන රුධිරයේ ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි. එන්නේ කාබන් ඩයොක්සයිඩ් අණුව විසරණය කරනවා ගර්ත බිත්තියට. ගර්ත බිත්තියෙන් එය නැවතත් බාහිර ශ්වසනය හරහා
ප්‍රාශ්වාස වාතය ලෙස පිට කරනවා. ආශ්වාස වාතයෙන් ලබාගත් ඔක්සිජන් වායුව ටික මෙහෙම ගර්ථ බිත්තිය හරහා විසරණය කරනවා නැවතත් රුධිරයට. ඒතර මතක තියාගන්න මේ පැත්තෙන් එන්නේ ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙච්ච අපිරිසිදු ලේ ටික. හැබැයි විසරණ ක්‍රියාවලිය අංග සම්පූර්ණ වුණාට පස්සේ මෙතනින් එහාට යන්නේ ඔක්සිජන් සාන්ද්‍රණය සහිත ඉතා පිරිසිදු වෙච්ච ලේ ටික. ඒතර ඒ ලේ ටික තමයි නැවත වතාවක් හෘදයට අරගෙන ගිහිල්ලා හෘදයේ සිදුවන ක්‍රියාවලිය හරහා සංස්ථානික මාධමනයේ මුළු සිරුර පුරාම බෙදෙන්නේ. ඒ මුළු සිරුර පුරාම බෙදෙද්දී ඔබ දන්නවා දමනිකා වෙනවා, දමනිකා කේශනාලිකා වෙනවා, කේශනාලිකා වෙලා හැම සෛලයකට මේ රුධිරය ඉන්ජෙක්ට් වෙනවා. එතකොට ඒ රුධිරයේ තියෙන ඔක්සිජන් වායුව තමයි මා කලින් සඳහන් කරපු විදිහට සෛලයේ මයිටොකොන්ඩ්‍රියා ලබා ගන්නෙ. ඒ වගේ මේ රුධිරයේ තියෙන අවසාන ජීර්ණ ඵලයක් වන ග්ලූකෝස් අණුව තමයි අර සෛලය ලබාගෙන. අපි ඊළඟට යන සෛලීය ශ්වසනය ගැන කතා කරමු. එතනදී මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපිට පැහැදිලි ගර්භයක් තුල වායුව මාරුව කොහොමද ශ්වසන ක්‍රියාවලියේ තුන්වන අවධියට තමයි අපි දැන් මේ යන්නට යන තුන්වන අවධිය ඔබ දන්නවා සෛලීය ශ්වසනය. මම මේ ගැන පාඩම් පටන් ගත්තේ පොඩි හැඳින්වීමක් කරා මේ ශ්වසන ක්‍රියාවලිය ඇත්තටම මූලිකවම සිද්ධ වෙන්නේ යුත්තේ මෙන්න මෙතන. අපේ ඇඟේ හැම සෛලයකටම දුවේ පුතේ මේ ඔක්සිජන් වායුව ඉන්ජෙක්ට් වෙන්න ඕනේ. මේ රුධිරය හරහා යන්න ඕනේ. ඒ වගේම ග්ලූකෝස් ඉන්ජෙක්ට් වෙන්න ඕනේ. එතකොට ඔබ බලන්න දැන් මේ කතා කරන්නේ අපේ ඇඟේ තියෙන චූටින් ව්‍යුහයේ සෛලය ගැන. ඒතර සෛලේ මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම ජව පොළ ශ්වසන මධ්‍යස්ථානයේට ඔබ දන්නා ආහාර ජීර්ණය ඵලයක් වන ග්ලූකෝස් ටිකෙන් හම්බෙනවා. ඒක ඔබ කලින් අධ්‍යයනය කරා. දැන් අපි හොයාගත්ත ඔක්සිජන් වායුව හම්බුනේ කොහොමද කියලා. මෙතනලා අපි කතා කරේ අපි හුස්ම ගන්න ගන්න ඔක්සිජන් වායුව කොහෙද යන්නේ? ඒතර බලන්න ඔක්සිජන් වායුව ගිහලා නතර වෙන්නේ සෛලය තුල මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියමේ. මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියමේ තුල පුතේ මේ ඔක්සිජන් වායුව සහිත සිදුවන ස්වායු ශ්වසනය. නැත්තම් මේ සෛලීය ශ්වසනය. අපි ගත්තොත් එහෙම අපිට සමීකරණයකින් කියා බලන්න පුළුවන් වචන සමීකරණයකින් මෙන්න මේ ආකාරයකට. එතකොට දුවේ පුතේ වන්න බලා ගන්න පුළුවන් මේ සෛලීය ශ්වසනයේදී සිදුවෙන මේ ක්‍රියාවලිය වචන සමීකරණය මම මේ ආකාරයෙන් ලිව්වා. ඒතකොට තුලිත රසායනික සමීකරණයත් මම ලියලා දෙනවා. නිකන් තුලිත රසායනික සමීකරණ දල වශයෙන් මතක තියාගන්න පොඩ්ඩක් හිතන්න. ඕදාන ප්‍රභාස සංශ්ලේෂණයේ සමීකරණය 6ක් CO2 6ක් H2O හිරු එළිය හරිතප්පද C6H12 O6 දාන 6ක් O2 මතක ඇති. ඒතකොට බලන්න ප්‍රභාස සංශ්ලේෂණයේ සිද්ධ වෙච්ච සමීකරණයේ අගිනම් මුළු ලිවීමක් තමයි මෙතන මේ ඉතින් ප්‍රභාස සංශ්ලේෂණය පටන් ගන්නෙ කාබන් ඩයොක්සයිඩ් සමග ජලය සහ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා හිරු එළිය හරිතප්පද සහිතව ඔක්සිජන් සහ ග්ලූකෝස් අණුවක් සෑදෙන එකනේ. ඒතකොට ඒ සමීකරණය අගිනම් මුළු තමයි මෙතන ලියලා තියෙන්නේ. මම නිකන් දල වශයෙන් මතක තියාගන්න ඕනේ කිව්වේ ඒක වැඩි හිතන්නට යන්න එපා. ඔබ සරලව මතක තියාගන්න මෙන්න ග්ලූකෝස් අණුවක් සමග ඔක්සිජන් අණු 6ක් මෙතන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මේක තුලිත රසායනික සමීකරණයක් වීමේදී හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් අණු 6ක්, ඒ වගේම ජල අණු 6ක් හැදෙනවා මෙතනදී. එහෙනම් දුවේ පුතේ අපි මතක තියාගමු සෛලීය ශ්වසනය කියලා කියන්නේ මෙන්න මේක ස්වායු ශ්වසනය. මෙතනින් එහාට මේ පාඩමේ තියෙන නිර්වායු ශ්වසනය, ලැක්ටික් අම්ල පැසීම වගේ කතන්දර මම ඒ ගැන වැඩිපුර කතා කරන්නට යන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම ශ්වසන පද්ධතිය හා සම්බන්ධ ක්‍රියාවලිය පමණයි මම අද මේ විදිහට පැහැදිලි කරලා දුන්නේ. මම හිතන්නේ දුවේ පුතේ ඔබට අද මානව ශ්වසන පද්ධතිය හා සම්බන්ධ මූලික ක්‍රියාවලි තුන ඉතාලක් පැහැදිලිව මම විස්තර කරලා දුන්නා. මේ ආයපරක් කියන්නට අවශ්‍ය මේ ක්‍රියාවලි විස්තර කරලා දුන්නේ බොහොම සරලව ඉතා වේගයෙන්. මොකද මේ අපිට තියෙන කාල වේලාවත් එක්ක තියෙන තරගෙත් නිසා. ඒතර ඔබට පන්තිയിൽ සහභාගී වුණාම පුළුවන් ඔබට පුතේ මේක දැවැන්ත විමර්ශනයක් දැවැන්ත විස්තරයක් එක්ක පෙළ පොතේ තියෙන සම්පූර්ණ නෝට්ස් එක්ක අපිට පෙරදික් කරන්න යනට. ඒතර ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ශ්වසන ක්‍රියාවලියේ ප්‍රධාන අවධි තුනයි. අපි දන්නවා එක බාහිර ශ්වසනය, දෙවෙනි එක ගර්භ තුල සිදුවන වායු මාරු, තුන්වෙනි එක සෛලීය ශ්වසනය. ඔය තුන තමයි අද දවසේ අපි අධ්‍යයනය කරේ. එහෙනම් මම හිතනවා අද දවසේ ඔබ සාර්ථකයි කියලා ඔබට යම් දෙයක් වැටුණා ඇති කියලා. එහෙනම් අපි අද දවසේ මානව ශ්වසන පද්ධතිය මේ ආකාරයෙන් නවතිනවා. නැවත පාඩම් කොටසක් එක්ක තව අලුත් පාඩම් කොටසක් එක්ක අපි ඉදිරියේදී හමු වෙමු. හැමෝටම සුබ දවසක් වේවා. පෙරවන් සරණයි.